නන්දන දහනායක ශුද්ධ ගණිතය මනසින් නැනසට පළවෙනි ගාන ABC ලක්ෂ Z නොත් Z ධන IZ නොත් IZ නොත් නිරූපණය කරනවා. එතකොට මම හිතන්නම් මෙතන A ලක්ෂය Z සංකීර්ණ සංඛ්‍යාව. දැන් මතක් කරන්න IZ නිර්මාණය කරන්නේ කෙසේද? ඔව්. මෙන්න මේ Z සංකීර්ණ සංඛ්‍යාව මූල ලක්ෂය වට අංශක 90ක් භ්‍රමණය කරනවා. මේ Z සංකීර්ණ සංඛ්‍යාව මූල ලක්ෂය වට අංශක 90ක් භ්‍රමණය කරොත් IZ ලැබෙනවා. එතකොට මෙන්න මේ දිගට සමානව අංශක 90ක් භ්‍රමණය කරනවා. එහෙනම් මේ වගේ තැනක තමයි IZ. මේක IZ කියන්නේ C ලක්ෂය. A කියන්නේ Z, C කියන්නේ IZ. එතකොට මතක තියාගන්න IZ නිර්මාණය Z සංකීර්ණ සංඛ්‍යාව මූල ලක්ෂය වට අංශක 90ක් භ්‍රමණය කරනවා. පිටුකෝ. එතකොට Z ධන IZ කියන්නේ මේ දෙන්නගේ එකතුව. මතක් කරගන්න සංකීර්ණ සංඛ්‍යා දෙක එකතුව නිරූපණය කරේ කෙසේද? සංකීර්ණ සංඛ්‍යා දෙක එකතුව නිරූපණය කරන්නේ මේ දෙන්න යා කරා මධ්‍ය ලක්ෂය ගත්තා මේ දුරට සමාන දුරක් මේක ඉහළට දික් කරා. ඒක තමයි B ලක්ෂය Z ධන IZ. තාත්වික අතාත්වික ලක්ෂය. අපිට කියනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. කරුණාකරලා කියන්න මෙන්න මේ රූපය මොකක්ද? මේක සමචතුරස්‍රයක් නේද? හේතු තියෙනවා. මේ දුරට මේ දුර සමානයි. මොකද IZ නිර්මාණය කිරීමේදී මේ දුර වෙනස් වෙන්නේ නැහැ අංශක 90ක් ප්‍රමණය වෙන්නේ. එතකොට මේකේ මේ දෙන්නගේ මධ්‍ය ලක්ෂ්‍ය ගත්ත කියන්නේ විකර්ණයේ සමච්ඡේද වුණා කියන්නේ. මේ දුරට සමාන දුරක් ඉහළට දික් කරා කියන්නේ මේ විකර්ණයේ සමච්ඡේද. එහෙනම් විකර්ණ සමච්ඡේද වෙනවා නම් මේක සමාන්තරාශ්‍රය. එතන සම්මුඛ පාද සමානයි. මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමානයි. මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමානයි. එතන මේක සමාන්තරාශ්‍රය පාද හතරම සමාන නම් රොම්බසයක් වෙනවා. ඒ රොම්බසේ මෙතන අංශක 90ක් වෙනවා නම් මේක සමචතුරාශ්‍රයක් වෙනවා. එහෙනම් මෙන්න මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ සමචතුරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක්. එහෙනම් අපි දන්නවා මෙන්න මෙතන Z නම් මේ දුර කොච්චර? මූල ලක්ෂයේ ඉඳලා තියෙන දුර මාපාංක Z. මේ දුර සමාන නම් මේ දුරත් මාපාංක Z. එහෙනම් මේ සමචතුරාශ්‍රයේ වර්ගඵලය මාපාංක Z වාරය මාපාංක Z. හැබැයි සමචතුරාශ්‍රයේ වර්ගඵලයෙන් අඩක් මේ ත්‍රිකෝණය. එහෙනම් කොච්චරද වර්ගඵලය? ABC වර්ගඵලය. අඩක් සමචතුරාශ්‍රයේ වර්ගඵලය. සමචතුරාශ්‍රයේ වර්ගඵලය මාපාංක Z වාරය මාපාංක Z. එහෙනම් භාගයයි මාපාංක Z වර්ගය. භාගයයි මාපාංක Z වර්ගය තුන්වෙනි උත්තරේ නිවැරදි. දෙවැනි ගාන Z යනු සංකීර්ණ සංඛ්‍යාවකි IMZ විශාල හෝ සමානයි බිඳුවයි. Z ඍණ 2යි මාපාංකය සමානයි 2යි මූල 2. වන පරිදි Z සංකීර්ණ සංඛ්‍යාව ආගම සටහනක ඇත. ඔබ දන්නවා Z ඍණ 2යි මාපාංකය සමානයි 2යි මූල 2 නම් Z ගේ පතය වෘත්තයක්. මේකේ කේන්ද්‍රය 2i ඒ කියන්නේ බිඳුව දන 2i නේ. මේකේ අරය 2i මූල 2. 2 ගුණ කරනවා 1.41 එන ආගම තලයක් මෙහෙම තිබුණා තාත්වික අතාත්වික කොටස්. මේකේ කේන්ද්‍රය 2i. එහෙනම් මෙතන තමයි කේන්ද්‍රය අතාත්වික අක්ෂය මත. මේකේ අරය 2i මූල 2යි. 2i මූල 2යි කියන්නේ 2ට වඩා වැඩි. මෙන්න මේ වගේ වෘත්තයක තමයි ZD. හැබැයි මේ ගානේ දත්තයක් දෙනවා IMZ විශාල හෝ සමානයි බිඳුව. ඒ කියන්නේ Z ගේ අතාත්වික කොටස බිඳුව හෝ ධන. Z ගේ අතාත්වික කොටස ධන කියන්නේ නේ අතාත්වික කොටස ධන කියන්නේ තාත්වික අක්ෂ නිහල.
අතාර්කික කොටස ඍණ කියන්නේ තාර්කික අක්ෂයට පහළ. එහෙනම් z IM z විශාලව සමානයි බිඳුව කියන්නේ ඔන්න z ඔන්න ඔය විදිහට එන්නේ. දැන් අපිට කියනවා විස්තාර z ඍණ 2 බෙදීම z ධන 2 අගය වන්නේ. අපි දන්නවා බෙදීමේදී විස්තාරය අඩු වෙනවා. විස්තාර z ඍණ 2 බෙදීම z ධන 2 හි අගය. ඔබ දන්නවා බෙදීමේදී විස්තාරය අඩු වෙනවා. එහෙනම් විස්තාර z ඍණ 2 අඩු කිරීම විස්තාර z ධන 2. එතකොට ඔබට මම කියලා දීලා තියෙනවා සංකීර්ණ සංඛ්‍යා වීඩියෝ බලන්න අපි විස්තාරයේ ගණිතෙත් මේ ධනයක් කියලා ඍණ කියලා හදාගන්නවා. එහෙනම් මෙතන විස්තාර z ඍණ 2 අඩු කිරීම විස්තාර z ඍණ 2. එහෙනම් දැන් මට කරුණාකරලා කියන 2 කොයි හරියද තියෙන්නේ? ඔව්. මේ බලන්න. මේකේ අරේ නේද මේ? අරය 2 මූල 2 නේද? අරය 2 මූල 2 නේද? එහෙනම් අනිවාර්යෙන්ම මෙතන මෙන්න මේ අගය දෙකක් විය යුතුයි. ඇයි? මේක 2යි නම් මෙතන 90ක් නිසා මේක 2යි නම් 2 වර්ග ධන 2 වර්ගයේ වර්ගමූලය 2 මූල 2ක් වෙන්න ඕනේ. ඒත් අනිවාර්යෙන්ම මෙතන 2 විය යුතුයි. ඇයි? අරය 2 මූල 2ක් නිසා. right? එතකොට z ඍණ 2 විස්තාරය කියන්නේ z කොතනද ඉන්නේ? z මේ ඕනෑම තැනක විය හැක. z මෙතන විය හැක. z මෙතන විය හැක. z මෙතන විය හැක. z මේ ඕනම තැනක විය හැක. එතකොට z ඍණ 2 එහෙනම් z නුත් දෙකක් යා කරන රේඛාව තාත්වික අක්ෂ ධන දිශාවත් එක්ක හදන කෝණය ඇල්ෆා. විස්තාර z ඍණ 2. එහෙනම් මෙතන නම් z ඉන්නේ z නුත් ඍණ 2ත් තාත්වික අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණය. මම හිතන බීටා. එහෙනම් ඇල්ෆා ඍණ බීටා අවශ්‍යයි. ඇල්ෆා ඍණ බීටා අවශ්‍යයි. ඔබට පුළුවන් ද ඇල්ෆා ඍණ බීටා සර්? ඕලෙවල් පන්තියේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. වෘත්තයක් නම් කේන්ද්‍රයේ ආපාදනය කරන කෝණයෙන් හරි අඩක් තමයි පරිධිය මත ආපාදනය කරන්නේ. කේන්ද්‍රය මත 2යි ඇල්ෆා නම් පරිධිය මත ඇල්ෆා. මේ එහෙම එකක් තියෙනව නේද? කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණයෙන් හරි අඩක් තමයි පරිධිය මත ජාය ආපාදනය කරන්නේ. එහෙමනම් ඔබට පුළුවන් ද මේ කෝණය හොයන්න? මේ කෝණය කියන්නේ මෙන්න මේ කෝණයේ හරි අඩක්. මෙන්න මේ කේන්ද්‍රය මත මේක නේද කේන්ද්‍රය? කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය හරි අඩක්. දැන් කියන ඔබට මේක හොයන්න පුළුවන්. පුළුවන් නේද? මේක 2යි මේක 2යි වුණොත් නේද මේක 2යි මූල 2 මෙතන 90ක් නිසා නේ 2යි 2යි එහෙනම් මෙතන 2යි නම් මෙතන 2යි නම් මෙතන 90යි නම් මේක 5 බෙදීම 4යි මෙතනත් ඒ වගේමයි 2යි 2යි මෙතන 90යි මෙතනත් 5 බෙදීම 4යි එහෙනම් 5 බෙදීම 4 දන 5 බෙදීම 4 5 බෙදීම 2යි මේ කෝණය 5 බෙදීම 2යි එහෙනම් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණයෙන් හරි අඩක්. එහෙනම් මේක කොච්චරද? 5 බෙදීම 4. එහෙනම් අපිට අවශ්‍ය මොනවද? ඇල්ෆා ඍණ බීටා. right. දැන් ඔබ කියන්නේ මෙන්න මේ කෝණෙත් එකතුව බාහිර කෝණයට සමානයි නේද? බීටා ධන 5 බෙදීම 4 සමානයි නේද ඇල්ෆා? එහෙනම් ඇල්ෆා ඍණ බීටා කොච්චරද? 5 බෙදීම 4යි. එහෙනම් අපිට ඕන ඇල්ෆා ඍණ බීටා කොච්චරද? 5 බෙදීම 4යි. එහෙනම් විස්තාර z ඍණ 2 බෙදීම z ධන 2 යගේ 5 බෙදීම 4යි. දෙවන උත්තරේ නිවැරදි. තුන්වෙනි ගාන x වර්ග අඩු කිරීම p වාරයක් x ධන 1
ඍණ c සමානයි බිඳුවේ මූල ඇල්ෆා බීටා. මේක අපි වර්ග සමීකරණයක් විදිහට හදාගත්තොත් x වර්ගයේ පද මෙතන තියෙනවා x පද නියත පද ඍණ p ඍණ c සමානයි බිඳුවයි. එන x වර්ග ඍණ px ඍණක් එළියට ගත්තොත් p ධන c සමානයි බිඳුවයි. එහෙනම් මේකේ මූල ඇල්ෆා බීටා. එහෙනම් අපිට පුළුවන් මූල එකතුව ලියන්න ඍණ වාරයක් x ගේ සංගුණකයේ ඍණ p x වර්ගයේ සංගුණකයේ 1යි. අපිට ලියන්න පුළුවන් මූල ගුණිතය ඍණ වාරයක් p ධන c. ඍණ වාරයක් p ධන c. දැන් අපිට කියනවා මේ ප්‍රකාශනයට එන්න පුළුවන් අගය කොච්චරද කියලා. එහෙමනම් ඔබ මුලින්ම දකින්න ඕනේ ඇල්ෆා වර්ග ධන 2යි ඇල්ෆා ධන 1 කියන්නේ ඇල්ෆා ධන 1 වර්ග. මෙතන ඇල්ෆා වර්ග ධන 2යි ඇල්ෆා තියෙනවා. ඇල්ෆා ධන 1 වර්ගයක් වෙන්න ධන 1ක් අඩුයි. ඒ වෙනස නැති කරන්න ඍණ එකක් යනවා. මෙතන ධනස. එලෙසම බීටා වර්ග ධන 2යි බීටා ධන 1 බීටා ධන 1 වර්ග. මෙතන බීටා වර්ග තියෙනවා. මෙතන 2යි බීටා. මේක බීටා ධන 1 වර්ගයක් කරන්න එකක් අඩුයි. දැම්ම ධන 1ක් අඩු කරා ඒක. දැන් අපිට එනවා මෙතන ඇල්ෆා ධන 1 වර්ග ඇල්ෆා වර්ග ධන 2යි ඇල්ෆා ධන 1 කියන්නේ ඒ ඇල්ෆා ධන 1 වර්ග. ඕනනම් මෙතනින් ඍණක් එළියට ගත්තොත් 1 ඍණ c. මෙතන බීටා ධන 1 වර්ග බීටා වර්ග ධන 2යි බීටා ධන 1 කියන්නේ බීටා ධන 1 වර්ග ඍණක් එළියට ගත්තොත් 1 ඍණ c. එහෙමනම් දැන් පැහැදිලි ලෙසම ඔබට පැහැදිලි මේ 1 ඍණ c ට අගයක් සෙවිය යුතුයි. 1 ඍණ c ට අගයක් සෙවිය යුතුයි. එතකොට මේකේ p කියන කතාවක් නැහැ. p ගේ කතාවක් නැහැ. එහෙමනම් මෙහෙම කරමු. මෙතනින් p අගය මෙතෙන්ට ආදේශ කරමු. එන ඇල්ෆා බීටා ඍණ p ඍණ c. ඇල්ෆා බීටා ඍණ p වෙනුවට දැම්ම ඇල්ෆා ධන බීටා. මෙතන තිබුණා ඍණ c. මේක මේ පැත්තට ගෙනිච්චොත් ඍණ ඇල්ෆා ධන ඇල්ෆා ධන ඇල්ෆා බීටා ඍණ බීටා ධන බීටා. මෙතන ඍණ c. ඇත්තටම අපිට ඕනේ 1 ඍණ c නේද? එහෙනම් මේ පැත්තට එකක් දැම්මා. වෙනසක් නැහැ මෙතෙන්ටත් එකක් දැම්මා. ඔන්න දැන් 1 ඍණ c ආවා. එහෙනම් මෙතන එනවා 1 ධන ඇල්ෆා මෙතනින් බීටා එකක් එළියට ගත්තොත් ඇල්ෆා ධන 1 1 ඍණ c. එහෙනම් මේ දෙන්නගෙන් මේ 1 ධන ඇල්ෆා එළියට ගන්න පුළුවන්. 1 ධන ඇල්ෆා එළියට ගත්තොත් මෙතන එනවා 1 ධන බීටා. මෙතන තියෙනවා 1 ඍණ c. එහෙනම් 1 ඍණ c කොච්චරද? 1 ධන ඇල්ෆා 1 ධන බීටා. එහෙමනම් ඇල්ෆා ධන 1 වර්ග ඇල්ෆා ධන 1 වර්ග 1 ඍණ c 1 ධන ඇල්ෆා 1 ධන බීටා. මෙතන බීටා ධන 1 වර්ග බීටා ධන 1 වර්ග 1 ඍණ c කියන්නේ 1 ධන ඇල්ෆා 1 ධන බීටා. දැන් ඔබ මේක සුළු කරලා උත්තරේ කීයද කියලා බලන්න. පොඩ්ඩක් මේක සාකච්ඡාව නිසා වේගෙන් කතා කරනවා. 1 ධන ඇල්ෆා 1 ඉවත් වෙනවා. 1 ධන බීටා ඉවත් වෙනවා. එහෙනම් නැත්නම් බීටා ධන 1 ඉවත් වෙනවා. එහෙනම් කොච්චරක් තියෙද? මෙතන ඇල්ෆා ධන 1 මෙතන ඇල්ෆා ධන 1 අඩු කිරීම 1 ධන බීටා. මෙතන වර්ගයක් තිබුණා. බලන්න වර්ගයක් තිබුණා. වර්ගේ නැති උනේ. එහෙනම් මෙතන ඉතිරි බීටා ධන 1 බීටා ධන 1 අඩු කිරීම 1 ධන ඇල්ෆා. එකේ ඉලක්කම සුළු වෙනවා ධන ඍණ. එන ඇල්ෆා ධන 1 බෙදීම ඇල්ෆා ඍණ බීටා බීටා ධන 1 බෙදීම බීටා ඍණ ඇල්ෆා. එහෙනම් ඇල්ෆා ධන 1 බෙදීම ඇල්ෆා ඍණ බීටා මේක ඍණක් කරලා බීටා ඍණ ඇල්ෆා ඇල්ෆා ඍණ බීටා කරා. දැන් අපිට ගන්න පුළුවන් ඇල්ෆා ඍණ බීටා පොදු කරේ. එතකොට
ඇල්ෆා ධන 1 අඩු කිරීම බීටා ධන 1. එකේ ඉලක්කම ඉවත් වෙනවා. නෑ ඇල්ෆා රින බීටා බෙදීම ඇල්ෆා රින බීටා. එකයි. පස්වෙනි උත්තරේ නිවැරදි. 1. හරි. හතරවෙනි ගාන ලැම්ඩා වාරයක් x වර්ග ඍණ x ධන x ධන පහ සමානයි බිඳුවේ මූල ඇල්ෆා බීටා වේ. right. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා ගමු. එහෙනම් ලැම්ඩා x වර්ග ඍණ ලැම්ඩා x ධන x ධන පහ සමානයි බිඳුව. ලැම්ඩා x වර්ග ඍණක් එළියට ගත්තොත් x එකක් එක්ක ලැම්ඩා ඍණ 1 ධන පහ බිඳුවයි. එහෙනම් මේකේ මූල ඇල්ෆා බීටා. එහෙනම් මෙතනින් කියන්න පුළුවන් මූල එකතුව ඍණ වාරයක් x ගේ සංගුණකය. ඍණ ලැම්ඩා ඍණ 1 බෙදීම ලැබෙනවා. ඒ වගේම ඇල්ෆා බීටා මූල ගුණිතය නියත පදය බෙදීම x වර්ග සංගුණකය. දැන් අපිට කියනවා ඇල්ෆායට බීටා ධන බීටායට ඇල්ෆා 4 බෙදීම 5. එහෙනම් පොදු හරයක් ගත්ත ඇල්ෆා බීටා. එතන ඇල්ෆා වර්ග ධන බීටා වර්ග. ඔබ දන්නවා ඇල්ෆා වර්ග ධන බීටා වර්ග කොහොමද ලියන්නේ? ඇල්ෆා ධන බීටායි සම්පූර්ණ වර්ග ඍණ 2යි ඇල්ෆා බීටා. බෙදීම ඇල්ෆා බීටා 4 බෙදීම 5. එහෙනම් දැන් ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා අපි හොයාගෙන තියෙන්නේ ඒ අගයන් ටික ආදේශ කරලා. ඇල්ෆා ධන බීටා ලැම්ඩා ඍණ 1 බෙදීම ලැම්ඩා. ඒකේ වර්ග 2යි. ඇල්ෆා බීටා කියන්නේ 5 බෙදීම ලැම්ඩා බෙදීම ඇල්ෆා බීටා කියන්නේ 5 බෙදීම ලැම්ඩා සමානයි 4 බෙදීම 5. එහෙනම් මෙතන එනවා ලැම්ඩා ඍණ 1 වර්ග බෙදීම ලැම්ඩා වර්ග 10 බෙදීම ලැම්ඩා 5 බෙදීම ලැම්ඩා 4යට 5. ලැම්ඩා වර්ග පොදු හරයක් ගන්න. එතකොට ලැම්ඩා ඍණ 1 වර්ග මෙතන 10යි ලැම්ඩා වෙනවා. 5යට ලැම්ඩා. 1 ලැම්ඩා කෙනෙක් ඉවත් වෙනවා. මේ ලැම්ඩා පල්ලෙහාට එනවා. ලැම්ඩා ඍණ 1 වර්ග අඩු කිරීම 10යි ලැම්ඩා බෙදීම 5යි ලැම්ඩා 4 බෙදීම 5යි. 5 ඉලක්කම ඉවත් වෙනවා. ලැම්ඩා ඍණ 1 වර්ග ලැම්ඩා වර්ග ඍණ 2යි ලැම්ඩා ධන 1 අඩු කිරීම 10යි ලැම්ඩා මෙතන එන 4යි ලැම්ඩා. ලැම්ඩා වර්ග මෙතන ඍණ 12යි ලැම්ඩා මෙතන 16යි ලැම්ඩා ධන 1 සමානයි බිඳුවයි. මෙන්න මේ ලැම්ඩා අගයන් දෙක ඔබ දන්නෝ වර්ගජ සමීකරණයක මූල දෙකක් තියෙනවා. වර්ගජ සමීකරණයකට මූල දෙකක් තියෙනවා. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුවේ x ට අගයන් දෙකක් තියෙනවා. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුවේ x ට අගයන් දෙකක් තියෙනවා. ඒතර ලැම්ඩා වර්ග ඍණ 16යි ලැම්ඩා ධන 1 කියන්නේ ලැම්ඩාගේ වර්ග සමීකරණය. එහෙනම් ලැම්ඩාට අගයන් දෙකක් තියෙනවා. ඒ ලැම්ඩා අගයන් දෙක අපිට දීලා තියෙනවා ලැම්ඩා 1යි ලැම්ඩා 2යි. මේ ලැම්ඩා අගයන් දෙක අපිට දීලා තියෙනවා ලැම්ඩා 1 සහ ලැම්ඩා 2. ඔබට පුළුවන් මේකට මූල එකතුව සහ මූල ගුණිතය දාන්න. ඔබට පුළුවන් මෙතන මූල එකතුව. ලැම්ඩා 1 ධන ලැම්ඩා 2. ඍණ වාරයක් ලැම්ඩාගේ සංගුණකයේ ඍණ 16යි නියත පද 1යි. ඔබට පුළුවන් මූල ගුණිතය ගන්න නියත පදයේ බෙදීම ලැම්ඩා වර්ගයේ සංගුණකය 1යි. එහෙනම් ගාන තුල අගයක් අහලා තියෙනවා ලැම්ඩා 1 බෙදීම ලැම්ඩා 2 ධන ලැම්ඩා 2 බෙදීම ලැම්ඩා 1. එහෙනම් සුපුරුදු පරිදි මෙතන පොදු හරයක් ගමු ලැම්ඩා 1 ලැම්ඩා 2. ලැම්ඩා 1 වර්ග ලැම්ඩා 2 වර්ග. ඔබ දන්නවා ලැම්ඩා 1 වර්ග ධන ලැම්ඩා 2 වර්ග ලියන්න පුළුවන් ලැම්ඩා 1 ධන ලැම්ඩා 2 වර්ග ඍණ 2යි ලැම්ඩා 1 ලැම්ඩා 2. බෙදීම ලැම්ඩා 1 ලැම්ඩා 2. එහෙනම් ලැම්ඩා 1 ධන ලැම්ඩා 2 16යි ලැම්ඩා 1 ලැම්ඩා 2 කියන්නේ 1යි. ලැම්ඩා 1 ලැම්ඩා 2 කියන්නේ 1යි. එහෙනම් 16 වර්ග 256යි මෙතන 2යි 1යි. එහෙනම් 254යි.
දෙවනි උත්තරේ නිවැරදි. 254යි දෙවනි උත්තරේ නිවැරදි. පස්වෙනි ගානේ ABC න්‍යාස තුනක් A න්‍යාසයයි C න්‍යාසයයි දීලා අපෙන් අහනවා B න්‍යාසය කොච්චරද කියලා. එහෙමනම් A වාරයක් B වාරයක් C I මම B න්‍යාසය හොයන්න ඕන නිසා B න්‍යාසය හොයන්න ඕන නිසා A ගේ ඉඩ තියෙන පැත්ත A ඉන්වර්ස් ගෙන් ගුණ කරනවා. එහෙමනම් I ගේ වම් අත පැත්තත් A ඉන්වර්ස් ගෙන් ගුණ කරනවා. මෙතන C තියෙනවා. C ගේ ඉඩ තියෙන පැත්ත මම C ඉන්වර්ස් ගෙන් ගුණ කරනවා. එහෙනම් වෙනසක් නැහැ මේ පැත්තත් C ඉන්වර්ස් ගෙන් ගුණ කරනවා. එහෙනම් A ඉන්වර්ස් වාරයක් A I වාරයක් B C වාරයක් C ඉන්වර්ස් I මෙතන A ඉන්වර්ස් වාරයක් I අපි දන්නවා කිසියම් න්‍යාසයක් ඒකක න්‍යාසයෙන් ගුණ කරොත් ඒ න්‍යාසයමයි එන්නේ. මෙන්න මෙතන තාක් පියවරකින් පස්සේ කියන්න I වාරයක් B Bමයි B වාරයක් I Bමයි. මම මෙතෙන්දීත් ඔබට න්‍යාසවල තියරියක් කියන්නම්. මතක තියාගන්න C වාරයක් A ගේ ඉන්වර්ස් මේ දෙන මාරු වෙනවා. C වාරයක් A ගේ ඉන්වර්ස් කියන්නේ A ඉන්වර්ස් වාරයක් C ඉන්වර්ස්. මේක අනිත් පැත්තට කියන්න පුළුවන්. න්‍යාසවල සම්මත ප්‍රතිපලය. එහෙනම් A ඉන්වර්ස් වාරයක් C ඉන්වර්ස්. මේක ලියන්න පුළුවන් CA ඉන්වර්ස්. CA ඉන්වර්ස්. එහෙනම් CA ඉන්වර්ස් තමයි B කියන්නේ. දැන් පුතාලා CA හොයන්න. C න්‍යාසය A න්‍යාසය ගුණ කරා. C කියන්නේ ඍණ 3 2 5 ඍණ 3. A කියන්නේ 2 1 7 4. එහෙනම් ඍණ 6 ධන 14 ඍණ 3 ධන 8 10 ඍණ 21 5 ඍණ 12. එහෙනම් CA කොච්චරද? මෙතන 8යි 5යි මෙතන කීයද? ඍණ 11යි මෙතන ඍණ 7යි. එහෙනම් අපිට ඕන ඇත්තටම CA ගේ ඉන්වර්ස්. මතක් කරන්න ඉන්වර්ස් එකපාරට හොයන්නේ කොහොමද? ප්‍රධාන විකර්ණයේ අගයන් දෙක එකිනෙක මාරු කරා අනිත් අගයන් දෙක ඍණෙන් ගුණ කරා සම්පූර්ණ න්‍යාසයම නිශ්චායකයගෙන් බෙදුවා. නිශ්චායකයගෙන් බෙදුවා. එහෙනම් මම det CA මේක නිශ්චායකයේ අගය සොයන්න. 8 5 ඍණ 11 ඍණ 7. කොච්චරද? 8 වරක් ඍණ 7 අඩු කිරීම ඍණ 11 වාරයක් 5. එන සුළු කරන්න. මෙතන 56යි ඍණ ඍණයි ධන 55. කොච්චරද? අපිට එනවා ඍණ 1. එහෙනම් det CA ඍණ 1. හරි. දැන් බලන්න CA ගේ ඉන්වර්ස් ලිවීම. හොඳට බලන්න. CA ගේ ඉන්වර්ස් ලිවීම. right. පළවෙනි පියවර ප්‍රධාන විකර්ණයේ අවයව දෙක එකිනෙක මාරු කරා. ඍණ 7 උඩට 8 පල්ලෙහා. දෙවන පියවර අනිත් අගයන් දෙක ඍණෙන් ගුණ කරා. 5 ඍණෙන් ගුණ කරොත් ඍණ 5යි. ඍණ 11 ඍණෙන් ගුණ කරොත් ධන 11. ඊළඟ පියවර සම්පූර්ණ න්‍යාසයම නිශ්චායකයගෙන් බෙදෙනවා. එන නිශ්චායකයගෙන් ඍණ 1. එන එකයට ඍණ 1 කියන ඍණ 1යි. එන ඍණ 1කින් ගුණ කරොත් ධන 7යි, ධන 5යි, ඍණ 11යි, ඍණ 8යි. එහෙනම් මේක නේද B කියන න්‍යාසය? එන උත්තරේ කොච්චරද? 7 5 ඍණ 11 ඍණ 8. පළවෙනි උත්තරේ නිවැරදි. right. දැන් ඔබට 6 වෙනි ගාන තිරේ දිස් වෙනවා. මේකේ සහෝදරයන් 4 දෙනයි. සහෝදරයන් 4 දෙනයි. 1යි 2යි 3යි 4යි. සහෝදරියන් 3 දෙනයි. 1යි 2යි 3යි. මේ පින්තූරයක් ගන්න පේලියක තියන්න ඕන. හැබැයි ඒක කොන්දේසියක් තියෙනවා. සහෝදරියන් 3 දෙනා එක ළඟ සිටිනසේ.
එහෙනම් සහෝදරයන් තුන්දෙනා එකලක සිටිනසේ නම් මේ තුන්දෙනාම එක අවයවයක් කියලා ගන්න. එහෙනම් මේ තුන්දෙනාම එක අවයවයක් කියලා ගත්තොත් වෙනස් වස්තුන් කොච්චර තියෙද? 1යි 2යි 3යි 4යි 5යි. මේ පස් දෙනා පිළියෙල කරන්න පුළුවන් ක්‍රමාරෝපිත පහකට. හැබැයි මතක තියාගන්න සහෝදරයන් තුන්දෙනාගේ පිළියෙල කිරීමක් වෙනවා. මේ තුන්දෙනා එකට ඉඳෙද්දී මේක පිළියෙල කරන්න පුළුවන් ක්‍රමාරෝපිත තුනකට. ඇත්තට මේ ගාන මම දුන්නේ අපිට ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න කලින් ගණන් වලට වැඩිපුර කාලයක් ගියා. එහෙනම් ක්‍රමාරෝපිත පහ වාරයක් ක්‍රමාරෝපිත 3 හතරවෙනි උත්තරේ නිවැරදි. 7 වෙනි ගාන සචින් යන වචනයේ අකුරු සියල්ලම ගෙන සෑදිය හැකි මුළු වචන සංඛ්‍යාව සලකන්න. එකිනෙක වෙනස් අකුරු 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් ක්‍රමාරෝපිත 6ක් වෙනෝනේ. ක්‍රමාරෝපිත 6 720යි. අන්නේ මුළු වචන ඔක්කොම හිතන්න. ඒවා ඉංග්‍රීසි ශබ්දකෝෂයේ පිළිවෙලට තැබූ විට සචින් යන වචනේ කීවෙනි ස්ථානයේ තිබේ? ඔබ දන්නවා ඉංග්‍රීසි ශබ්දකෝෂයේ අකුරු තියෙන පිළිවෙල. ඒ අකුර ඊළඟට හමු වෙන්නේ ශබ්දකෝෂයේ මොන පිළිවෙලකද කියලා. හරි. දැන් බලන්න මේක ඉංග්‍රීසි හොඩියේ පිළිවෙලට තියාගත්තොත් A B C D F අන්න ඔය විදිහට පිළිවෙලට තියාගත්තොත් ඉස්සෙල්ලාම A තියෙනවා, ඊළඟට C තියෙනවා, H I N සහ S ඔහොම නේද පිළිවෙලට තියෙන්නේ. ඔන්න ඔය පිළිවෙලට තියාගත්තොත් කීවෙනි ස්ථානයේද? එහෙනම් දැන් මේකෙන් හදන්න පුළුවන් වචන කොච්චරද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. ක්‍රමාරෝපිත 6යි. 720. ඒ 720න් ඉංග්‍රීසි හොඩිය පිළිවෙලට තියුවොත් හැබැයි ඉංග්‍රීසි ශබ්දකෝෂයේ පිළිවෙලට තියුවොත් කීවෙනි ස්ථානය? එහෙනම් ඉස්සෙල්ලාම ඒ අකුරෙන් පටන් ගන්න වචන ටික මීට උඩින් තියෙනවා. නේ? ඒ අකුරෙන් පටන් ගන්න වචන ටික. ඒතර ඒ අකුරක් තියුවොත් තව ඉතිරි 5. ඒ 5 දෙනා පිළියෙල කරන්න පුළුවන් ක්‍රමාරෝපිත 5. ඊළඟට C අකුරෙන් පටන් ගන්න ඒවා. ඒතර C අකුර මුලට තියුවොත් එතරම් ඉතිරි 5 දෙනා ක්‍රමාරෝපිත 5. ඊළඟට H අකුරෙන් තියෙනවා ඒ වගේම. නේ? ඊළඟට I අකුරෙන් තියෙනවා ඒ වගේම. ඊළඟට N අකුරෙන් තියෙනවා ඒ වගේම. ඔය වගේ නේද ශබ්දකෝෂයේ තියෙන්නේ. ඊළඟට තමයි අපි ශබ්දකෝෂයේ අකුරු බලද්දිත් එහෙම නේද? ඊළඟට තමයි S තියෙන්නේ. ඊළඟට S තියෙන්නේ. S වලට පස්සේ ඊළඟට ඉක්මනින්ම හමු වෙන අකුර A. හරි. ඊළඟට හමු වෙන අකුර C. හරි. ඊළඟට H. හරි. ඊළඟට I R. ඊළඟට හමු වෙන වචනේ තමයි සචින්. එහෙනම් මෙතන කීයක් තියෙද? 120ව 5. 600යි 601. එහෙනම් 601 වෙනිය තමයි මේ සචින් කියන වචනේ. 8 වෙනි ගාන මේ ශ්‍රේණිය ඓක්‍ය සොයන්න තියෙනවා. එහෙනම් මේ ශ්‍රේණියේ පද n සංඛ්‍යාවක ඓක්‍ය. කරුණාකරලා කියන්න මේකේ 6 වෙනි පදේ පළවෙනි පදේ 1 ක්‍රමාරෝපිත 1, දෙවෙනි පදේ 2 ක්‍රමාරෝපිත 2, තුන්වෙනි පදේ 3 ක්‍රමාරෝපිත 3, n වෙනි පදේ n ක්‍රමාරෝපිත n. එහෙනම් r වන පදය r ක්‍රමාරෝපිත. මේකට මම අන්තරණ ක්‍රමය පාවිච්චි කරන්න වඩාත් පහසුයි. එහෙනම් අන්තරණ ක්‍රමයට මේක මම හදාගන්නම් fr ධනය කරගෙන fr ලෙස. පුංචි උපක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. මේ r තියෙනව නේද? මේ r ට මම දාන්නම් ධන එකක් සහ ඍණ එකක්. මේ තිබිච්ච r. ගුණිතයක් ලෙස තිබිච්ච ක්‍රමාරෝපිත. දැන් අපිට පුළුවනි මේක ගුණ කරන්න ක්‍රමාරෝපිත r මේ විදිහට. එහෙනම් u r ධන 1 වාරයක් ක්‍රමාරෝපිත ඍණ ක්‍රමාරෝපිත එකෙන් ගුණ කරොත් ක්‍රමාරෝපිත. එහෙනම් u r එනවා r ධන 1 වාරයක් ක්‍රමාරෝපිත කියන්නේ ක්‍රමාරෝපිත r ධන 1. r ධන 1 වාරයක් ක්‍රමාරෝපිත කියන්නේ ක්‍රමාරෝපිත r ධන 1 අඩු කිරීම ක්‍රමාරෝපිත. දැන් මට පුළුවනි මේක fr කියලා ගත්තොත් මේ ඉන්නේ කවුද? fr ධන 1.
එහෙනම් මතක තියාගන්න FR කියන්නේ ක්‍රමාරෝපිත R. එහෙනම් UR සමානයි FR ධන 1 ඍණ FR. අපි මේකට අන්තන ක්‍රමය දාමු. U1 F2 ඍණ F1 U2 F3 ඍණ F2 UN ඍණ 1 Fn ඍණ Fn ඍණ 1 UN Fn ධන 1 ඍණ Fn. එහෙනම් මේක පහළට එකතු කරොත් ධන F2 ඍණ F2 U1 U2 U3 එහෙනම් සිග්මා R සමාන 1 සිට n දක්වා UR. මේ ශ්‍රේණියේ ඓක්‍ය තමයි අපෙන් අහන්නේ. එහෙනම් මෙතන තියෙනවා Fn ධන 1 මෙතන තියෙනවා F1. FR ධන නිසා Fn ධන 1 ලියන්න පුළුවන්. ඒ වගේම F1 ලියන්න පුළුවන්. එහෙමනම් සිග්මා R සමාන 1 සිට n දක්වා UR කරුණාකරලා කියන්නේ Fn ධන 1. FR කියන්නේ ක්‍රමාරෝපිත R. එහෙනම් Fn ධන 1 ක්‍රමාරෝපිත n ධන 1. F1 FR ක්‍රමාරෝපිත R නම් F1 ක්‍රමාරෝපිත 1යි. එහෙනම් ක්‍රමාරෝපිත 1 1යි. එහෙනම් අපිට එනවා n ධන 1 ක්‍රමාරෝපිතය අඩු කිරීම 1. පස්වන උත්තරේ නිවැරදි. 9 වෙනි ගාන 3x ධන 2y ධන 1 සමාන බිඳුව රේඛාවේ සිට 3x වර්ග ඍණ 4y වර්ග සමාන 72 වක්‍රයට ඇති අඩුම දුර ඇත්තේ වක්‍රය මත කුමන ලක්ෂයකදීදයි සොයන්න. එතකොට 3x වර්ග ඍණ 4y වර්ග සමාන 72. මේක බහුවලයක සමීකරණයක්. මේක හදන්න පුළුවන් නේද? 3 බෙදීම 72x වර්ග 4 බෙදීම 72y වර්ග සමාන 1. ඕන x වර්ග බෙදීම 72 යට 3. එහෙනම් මේක ලියන්න පුළුවන් මූල 72 බෙදීම 3 වර්ග. y වර්ග බෙදීම 72 යට 4. ඕන වර්ගමූල වර්ග සමාන 1. මේක බහුවලයක්. මම කියන්නේ මේ ගාන හදන්න එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් දක්ෂ දරුවෙකුට මොකද මේ සිලබස් එකේ ඉලිප්සේ බහුවලේ පරාවලේ තිබෙන නිසා මේක බහුවලයක් කියලා දැනෙන්න ඕන. එහෙම නැතත් කමක් නැහැ. මේ ගාන හදන්න පුළුවන්. මේ ගානට ඒක නැති වුණා කියලා ප්‍රශ්නයක් නෙමෙයි. දැන් පුතාලා දන්නවා බහුවලයක් කියන්නේ මෙන්න මේ වගේ රූපයක්. මේ රූප සටහන් නැති වුණාට මේ ගාන හදන්න පුළුවන්. නමුත් වඩාත් හොඳයි. බලන්න මෙන්න මේ එතකොට මෙන්න මේ වක්‍රය තමයි 3x වර්ග ඍණ 4y වර්ග සමාන 72. එතකොට අපිට කිසියම් රේඛාවක් තියෙනවා. මම මේ ආකාරයෙන් අඳින්නම්. ඒක 3x ධන 2y ධන 1 සමාන බිඳුව. මෙන්න මේ රේඛාවේ සිට මේ වක්‍රයට තියෙන අඩුම දුර ඇති ලක්ෂය සොයන්න. මේ රේඛාවේ සිට මේ වක්‍රයට තියෙන අඩුම දුර ඇති ලක්ෂය. එතකොට ඔබ තීරණය කරන්න අඩුම දුරක් එන්න නම් මෙන්න මේකට සමාන්තර වෙන්න මෙන්න මේ වගේ අවස්ථාවක්. එහෙම නැත්නම් මේකට සමාන්තර වෙන්න මේ වක්‍රයට මේ වගේ අවස්ථාවක්. ලම්බක විය යුතුයි අඩුම දුරක් වෙන්න. එතකොට මේ රේඛාවට සමාන්තර විය යුතුයි අඩුම දුරක් වෙන්න. මේ වගේ තරක ස්පර්ශකයක් ඇන්දොත් සමාන්තරද නැහැ නේද? අනිත් එක අඩුම දුරද? නැහැ නේද? දැන් මේ බලන්න මීටත් වඩා මෙතන දුර වැඩි. දැන් පේන රූපෙ. එහෙනම් මෙන්න මේකට සමාන්තර විය යුතුයි. කියන්න මේ අනුක්‍රමණය කොච්චරද? ඍණ 3 බෙදීම 2. එහෙනම් මම හිතනවා මේකෙත් අනුක්‍රමණය ඍණ 3 බෙදීම 2 වන ස්ථාන. ඒතර මේකත් ඇවිල්ලා ඍණ 3 බෙදීම 2. මම හිතනවා වක්‍රය මත කිසියම් ලක්ෂයක් තියෙන ඇල්ෆා බීටා. දරුවෙකුට පුළුවන් ඇල්ෆා බීටා එක මෙතන ලියන්න නැත්නම් ඇල්ෆා බීටා මෙතන ලියන්න. ඒ දෙකම උලක් නැහැ කොතන උනත්.
alpha beta. මම හිතනම් මෙතන කියලා ඔබට හැකියාවක් තියෙන්නේ alpha beta සොයන්න. ඒතර මේ රේඛාවට සමාන්තර වන තැන තමයි මේ ලම්බකයක් ඇවිත් අඩුම දුර වෙන්නේ. ඒතර alpha beta යන නොදන්නා පද දෙකක්. නොදන්නා පද දෙකක් හොයන්න සමීකරණ දෙකක් අවශ්‍යයි. මේක ඇත්තටම දෙන ලද ලක්ෂයකදීදී ස්පර්ශක සහ අභිලම්බ කියන මාතෘකාව යටතේ නේද? ඒතර දෙන ලද ලක්ෂයකදීදී ස්පර්ශක සහ අභිලම්බ මාතෘකාව යටතේ ඔබ දන්නවා කිසියම් වක්‍රයකට අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්න පුළුවන් පළවෙනි අවකලන සංගුණකයට අදාළ ලක්ෂ්‍ය ගණනාක ආදේශ කරනවා. එන ඒ අනුක්‍රමණය කොච්චරද? ඍණ 3 බෙදීම 2යි. එහෙනම් අපි ගමු වක්‍රයේ සමීකරණය 3x වර්ග 4y වර්ග සමාන 72. මම මේක x විශේෂයෙන් අවකලනය කරනවා. 3x වර්ග අවකලනය කරොත් 6x. මෙතන 8y y දෙක ඍණ 1 1 y ගේ අවකලනය dy dx. නියත එක අවකලනය බිඳුව. එහෙමනම් අපිට ඍණ 8y y dy dx එනෝ ඍණ 6x. ඍණේ ගුණ කරන්න පුළුවන් දෙකෙන් බෙදන්න පුළුවන්. එහෙනම් dy dx එනෝ 3x බෙදීම 4y. මම dy dx ට දාන්නම් alpha beta. එහෙනම් 3යි බලන්න මේක x කියන්නේ alpha y කියන්නේ beta. පුතාලා මේ උගන්වනව නෙමෙයි. පේපර් එක සාකච්ඡා කරනකොට මේක කතා කරද්දි තේරෙන්නේ මේ තියරිය දන්න ළමයින්ට. ඒකට තේරුන්නේ නැහැ කියනකොට මේ තියරිය දන්නේ නැහැ කියන එක. right? එහෙනම් x වෙනුවට alpha y වෙනුවට beta. එහෙනම් dy බෙදීම dx ට alpha beta ආදේශ කරොත් මේ ස්පර්ශකයේ අනුක්‍රමණය එන්න ඕන කොච්චරද? ඍණ 3 බෙදීම 2. 3 alpha යට 4 beta. එහෙනම් බලන්න 3 ඉලක්කම සුළු වෙනවා මෙතන 2යි. එහෙනම් අපිට එනවා alpha සමානයි ඍණ 2යි beta. පරිස්සම සුළු කරමු. alpha සමානයි ඍණ 2යි beta කියලා. එතන alpha beta ගේ එක සමීකරණයක් ඇවිත් තියෙනවා. ඔබ කියන්නේ alpha beta ගේ අනිත් සමීකරණය ගන්න කොහොමද? alpha beta ගේ අනිත් සමීකරණය ගන්න alpha beta ලක්ෂයේ තියෙන්නේ කවුරු මතද? 3x වර්ග ඍණ 4y වර්ග සමාන 72 මත නේද? එන alpha beta තෘප්ත කරමු 3x වර්ග අඩු කිරීම 4y වර්ග සමාන 72. alpha beta තෘප්ත වේ. එහෙනම් 3යි x වෙනුවට alpha වර්ග 4යි y වෙනුවට beta වර්ග සමානයි 72. එහෙනම් alpha කියන්නේ 2යි beta. එහෙනම් 3යි alpha වෙනුවට ඍණ 2යි beta. 4යි beta වර්ග සමාන 72. එහෙනම් මෙතන ඍණ 2 වර්ග ධන 4යි beta වර්ග. 4 වරක් 3 12යි beta වර්ග. අඩු කිරීම 4යි beta වර්ග 72. 9යි සමාන 8යි beta වර්ග සමාන 72යි. beta වර්ග 9යි. beta ධන හෝ ඍණ 3. beta ධන හෝ ඍණ 3. beta ට ධන 3 දැම්මොත් alpha ඍණ 6යි. beta ට ඍණ 3 දැම්මොත් ඍණයි ධන වෙලා alpha ධන 6යි. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියන්නේ x කණ්ඩායමක alpha නේද? alpha ඍණ 6 beta 3 නේ. beta ට 3 දැම්මොත් ඒද alpha ඍණ. අනිත් එක්කෙනා alpha ධන 6 වෙන්නේ beta ට ඍණ 3 දැම්මොත් ඍණ 2 වාරයක් ඍණ 3 ධන 6යි. ඔය විදිහට අපිට ලක්ෂ දෙකක් එනවා. දැන් ඔබ කියන්නේ ඇයි මේ වගේ ලක්ෂ දෙකක් ආවේ? මේ වගේ ලක්ෂ දෙකක් ආවේ මේ බහුවලයට ඒ කියන්නේ මේ බහුවලයේ සැලකුවොත් මේ හරියක් 3x වර්ග ඍණ 4y වර්ග සමාන 72ම තමයි. මේ අවස්ථා දෙකක් එන්නේ මේ බහුවලයට මේ වගේ
ස්ථාන දෙකකින් ලම්බක අදින්න පුළුවන් මීට සමාන්තරව. එහෙනම් දැන් හොඳම විදිය තමයි ඍණ 6 3 සිට 3x = 2y ධන 1ට ලම්බක දුර සොයන්න. 6 ඍණ 3 සිට 3x = 2y ධන 1ට ලම්බක දුර සොයන්න. එහෙනම් ලම්බක දුර අඩුම කියන්නේ කෙටිතම දුර නේද? හරි. එහෙනම් අපි 3x දාලා 2y දාන එක සමානයි බිඳුවට 6 ඍණ 3 අක්ෂයේ ඉඳලා තියෙන ලම්බක දුර සොයමු d2 මාපාංක 3 x ට 6 2 y ට ඍණ 3 ධන 1 බෙදීම x ගේ සංගුණකයේ 3 වර්ග y ගේ සංගුණකයේ 2 වර්ගයේ වර්ගමූල. එහෙනම් සුළු කරොත් මෙතන 18යි මෙතන 6යි මෙතන 1යි 9යි 4යි 13යි. එහෙනම් මෙතන කීයක් එනවා? 12 1යි 13. 13 මාපාංකය 13යි. 13 බෙදීම මූල 13. එහෙනම් ඔය වගේ එනවා. බලමු d අපි හිතමු මේක d 1 කියලා 3යි x ට ඍණ 6 2යි y ට y කණ්ඩායමකයේ 3 ධන 1 x ගේ සංගුණකය 3 වර්ග y ගේ සංගුණකය 2 වර්ගයේ වර්ගමූලය. ඍණ 18 ධන 6 ධන 1 මෙතන වර්ගමූල 13. එහෙනම් ඍණ 18යි ධන 6යි ඍණ 12යි ධන 1යි ඍණ 11යි. ඍණ 11 මාපාංකය යට වර්ගමූල 13. එහෙනම් 11 යට වර්ගමූල 13. පුතා කියන්නේ 11 යට වර්ගමූල 13ද 13 යට වර්ගමූල 13ද වඩාත් අඩු. වඩාත් අඩු 13ට වඩා 11 අඩුයි නේද? එහෙනම් වඩාත් අඩු 11 යට වර්ගමූල 13. එහෙනම් අඩුම දුරක් එන්නේ ඍණ 6 3 ලක්ෂයේ ඉඳලා. ඍණ 6 3 ලක්ෂය. එහෙනම් ඍණ 6 3 කියන ලක්ෂය පළවෙනි උත්තරේ නිවැරදි. 10 වෙනි ගාන ඍජුකෝණාශ්‍රයක දෙපස අර්ධ වෘත්ත දෙකක් සමන්විත ඍජුකෝණාශ්‍රය ධාවන පදයක් රූපයේ දැක්වේ. ධාවන පදයේ මුළු දිග අඩි 440ක් වේ. ක්‍රීඩාංගණයේ ඍජුකෝණාශ්‍ර කොටසේ වර්ගඵලයේ උපරිම වන විට අර්ධ වෘත්තයේ අරය වනුයේ අඩි වලින්. එහෙනම් අපි මුළු දිග සඳහා ප්‍රකාශනයක් ලියමු. එතකොට මෙතන x ඒ කියන්නේ ධාවන පදයේ මුළු දිග x 2x ඒ වගේම මෙන්න මේ දුරත් මේ දුරත් ඒ කියන්නේ වෘත්තයක් නේද? අර්ධ වෘත්ත දෙකක් කියන්නේ වෘත්තයක්. එහෙනම් වෘත්තයක වටේ දිග 2πr. එහෙනම් මේ දිග කොච්චරක් කියනවද? 440යි. අනිවාර්යයි. එහෙනම් මේක දෙකෙන් බෙදෙනවා. x ධන 2යි 5r දෙකෙන් බෙදුනොත් x ධන 5r මේක දෙකෙන් බෙදුනොත් 220යි. එහෙනම් අපිට මෙතනින් x තනි කරන්න පුළුවන් 220 අඩු කිරීම 5r. ඍජුකෝණාශ්‍ර කොටසේ වර්ගඵලයේ උපරිම වන විට. එතකොට අපිට කියන්නේ මෙන්න මේ ඍජුකෝණාශ්‍ර කොටසේ විතරක් වර්ගඵලයේ උපරිම වන විට අරය. 5 7න් 22 කියලා ගන්න තියෙනවා. ඒතර අපි 5 7න් 22 කියලා ගන්න තිබුණොත් විතරයි එහෙම ගන්නෙ. එහෙනම් ඍජුකෝණාශ්‍ර කොටසේ වර්ගඵලය a කියලා ගත්තොත් මතක තියාගන්න ඍජුකෝණාශ්‍ර කොටසේ වර්ගඵලය a කියලා ගත්තොත් එහෙනම් a කියන්නේ 2r වාරයක් x නේ. මේ දිග 2r නේ. අපි මේ වෙනකොට x හොයාගත්තා. x කොච්චරද? 220 අඩු කිරීම 5r. එහෙනම් a එනවා 440r අඩු කිරීම 2යි 5r වර්ග. එවනම් උපරිමය සෙවිය යුතු රාශිය උපරිමයේ සෙවිය යුතු රාශිය යුක්ත වෙන r තනි විචල්‍ය ශ්‍රිතය. r තනි විචල්‍ය ශ්‍රිතය. එහෙනම් මෙතනින් හොයාගමු DA DR 440r අවකලනය කරොත් r විශේෂ 440යි. මෙතන 4යි 5r වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් ඍණ 4යි 5 එළියට ගත්තොත් r අඩු කිරීම
440 බෙදීම 4යි 5. එහෙනම් මෙතන එනවා DADR ඍණ 4යි 5 R අඩු කිරීම 110 බෙදීම 5. 110 බෙදීම 5. අපි 5 ට දාමු 7න් 22ක්. එහෙනම් DADR ඍණ 4යි 5 R ඍණ 110 5 7න් 22යි. එහෙනම් දැන් සුළු කරගමු. මෙතන කොච්චරද? 22 ඒව 5යිනේ. මේ 7 ඉලක්කම උඩට. DADR ඍණ 4යි 5 R අඩු කිරීම 35. එහෙනම් අවකාල සංගුණකයේ බිඳුවක් වෙනවා R සමානයි 35 දී DADR බිඳුව. එහෙනම් R සමානයි 35 දී අපි උපරිමයක්ද කියලා බලමු. R බිඳුවෙන් පටන් ගත්තා. මෙතන එනවා R සමානයි 35. 35ට වැඩි නම් DADR 35ට අඩු නම් DADR. 35ට වැඩි යගයක් දැම්මොත් අපි හිතමු 35ට වැඩි 36. මෙතන ධන හැබැයි ඍණෙන් ගුණ කරොත් ඍණ. 35ට අඩු යගයක් දාමු 34. එතකොට මේක ඍණයි ධන. ධන වැඩි වෙනවා. මෙතන බිඳුව ඍණ අඩු. එහෙනම් R සමානයි 35 දී ත්‍රිකෝණාශ්‍ර කොටසේ වර්ගඵලය A උපරිමයි. පිළිතුර අංක 2 35. 11 වෙනි ගාන x වර්ග ධනයක බෙදීම x4 ධනයක මේ අනුකලනය හදන්න අනුකලනය විසඳන t සමාන x ඍණ 1/8 ආදේශය පාවිච්චි කරනවා. එහෙනම් අපි dt dx අතර සම්බන්ධයක් ගමු. මට අවකලනය කරන්න පහසු වෙන්න මේක දර්ශකයක් විදිහට ඉස්සරහට උඩට ගත්තා x ඍණ 1. එහෙනම් dt dx x අවකලනය කරොත් 1යි ඍණ 1යි x ඍණ 2. එහෙනම් අපිට එනවා dt dx 1 ධන 1 x වර්ග. එහෙනම් dt 1 ධන 1 x වර්ග dx කියලා සම්බන්ධයක් එනවා. 1 ධන 1 x වර්ග. එහෙනම් 1 ධන 1 x වර්ගයක් ගන්න නම් අපිට පුළුවන් උඩින් x වර්ගයක් එළියට ගන්න. යටිනුත් x වර්ගයක් එළියට ගමු. මොකද්ද වෙන්නේ බලන්න. උඩින් x වර්ගයක් එළියට ගත්තොත් 1 ධන 1 x වර්ග යටින් x වර්ගයක් එළියට ගත්තොත් මෙතන x4න් x වර්ගයක් ගියොත් x වර්ග මෙතන 1 x වර්ග. දැන් මේ x වර්ග ඉවත් වෙනවා. 1 ධන 1 x වර්ග dx මේක අවුලක් නෑ dt. එහෙනම් අපිට x වර්ග ධන 1 x වර්ග t ගෙන් හොයන්න වෙනවා. x වර්ග ධන 1 x වර්ග t ගෙන් හොයන්න වෙනවා. ඒතර x වර්ග ධන 1 x වර්ග t ගෙන් හොයන්න හොඳම විදිය තමයි මේක වර්ග කරන එක. නේ? මේක වර්ග කරා නම් x වර්ග ධන 1 x වර්ග t ගෙන් හොයන්න පුළුවන්. එහෙනම් t සමානයි x ඍණ 1 x අපි මේක වර්ග කරමු. x ඍණ 1 x වර්ග x වර්ග 2යි x වාරයක් 1 x 1 x වර්ග 1 වර්ග 1යි t වර්ග ධන 2 x වර්ග ධන 1 x වර්ග. එන x වර්ග ධන 1 x වර්ග t වර්ග ධන 2. එන අපි මේ අගයන් ටික දාලා විචල පරිවර්තනයක් කරමු. විචල පරිවර්තනයක් අනුකලනය 1 ධන 1 x වර්ග dx කියන්නේ dt. එතන ප්‍රශ්නයක් නෑ. මෙතන t වර්ග ධන 2. මේක tan inverse ක්‍රමය නේද? දෙක ලියන්න පුළුවන් මූල දෙකේ වර්ග. මෙතන t වර්ග t අවකලනය කරොත් 1යි මූල දෙකේ වර්ගයේ මූල 2යි tan inverse t බෙදීම මූල 2. අපි t වෙනුවට දාමු t කියලා ගත්තේ x ඍණ 1 x. එන 1 මූල 2 tan inverse t x ඍණ 1 x. එහෙනම් 1 මූල 2 tan inverse පුතා x එක පොදු හරය ගත්තොත් x වර්ග ඍණ 1 මෙතන මූල 2යි x. අනිශ්චිත අනුකලනයේදී අභිවර්ධනීයතය c.
එකයට මූල දෙක tan inverse x වර්ග ඍණ 1 මූල දෙක x ධන c. හතරවෙනි උත්තරේ නිවැරදි. 12 වෙනි ගාන y සමාන x වර්ග ධන 1 වක්‍රයක් x ධන y සමාන 3 රේඛාවත් අතර වර්ගඵලය වනුයේ වර්ග ඒකක වලින්. පුතාලා y සමාන x වර්ග ධන 1 කියන්නේ x වර්ග ප්‍රස්ථාරය ඒකක එකක් උඩ. x ධන y සමානයි 3 අනුක්‍රමණය ඍණ එකක් වෙච්ච අන්තක්කන්‍ය තුනක් වෙච්ච රේඛාව x ධන y සමානයි 3 y සමාන ඍණ x ධන 3 අපි දුම් මේ වගේ දෙයක් y සමානයි ඍණ x ධන 3 මෙන්න මේ වක්‍ර දෙක අතර වර්ගඵලය එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ දෙකේ ඡේදන ලක්ෂ්‍ය සොයන්න. එහෙනම් මේ දෙන්නගේ y සමාන කරොත් ඡේදන ලක්ෂ්‍ය ගන්න පුළුවන්. එහෙනම් x වර්ග ධන 1 සමානයි ඍණ x ධන 3. x වර්ග ධන x ඍණ 2 බිඳුවයි. x 1 2 ධන ඍණ. x සමාන 1යි x සමාන ඍණ 2යි. එහෙනම් මේ ඡේදන ලක්ෂ්‍ය මෙතන ඍණ 2 මෙතන. දැන් ඔය පාඩ කරපු ප්‍රදේශයේ වර්ගඵලය ගන්න පුළුවන් මේ රේඛාවේ සිට x අක්ෂයේ තියෙන වර්ගඵලයෙන් වක්‍රයේ සිට x අක්ෂයේ තියෙන වර්ගඵලය අනුව. රේඛාවේ සිට x අක්ෂයේ තියෙන වර්ගඵලයෙන් වක්‍රයේ සිට x අක්ෂයේ තියෙන වර්ගඵලය අනුව. එහෙනම් රේඛාවේ සිට x අක්ෂයේ තියෙන වර්ගඵලය අනුකලනයේ ඍණ 2 සිට 1 දක්වා රේඛාව y dx y කියන්නේ කොච්චර? ඍණ x ධන 3 dx. ඒකෙන් අඩු කරනවා වක්‍රයේ සිට x අක්ෂයේ තියෙන වර්ගඵලය. ඍණ 2 සිට 1 දක්වා වක්‍රයේ කොච්චර? x වර්ග ධන 1 dx. එහෙනම් අපි එකපාරට අනුකලනය ලියමු. මෙතන ඍණක් තියෙනවා. x අනුකලනයේ x වර්ග බෙදීම 2. ඍණ 2 1. තුන නියතයක් එළියට ගත්තොත් එක අනුකලනය කරොත් x. ඍණ ගුණ ඍණ x වර්ග x ගණනය බෙදීම 3යි. i ඍණ ගුණ කරොත් ඍණ එක අනුකලනය කරොත් x. ඔන්න මෙතන 3න් එකක් ගියොත් 2යි කියලා ගන්න පුළුවන් නැත්නම් සුළු කරගන්න. ඍණ භාගය එකේ වර්ග අඩු කිරීම ඍණ දෙකේ වර්ගය. 1 අඩු කිරීම ඍණ 2. ඍණ 3න් එක එකේ ගණය අඩු කිරීම ඍණ දෙකේ ගණය. ඍණ 1 ඍණ 2. ඍණ දෙකේ වර්ග 4යි. ඍණ දෙකේ වර්ග 4යි. එකෙන් 4ක් ගියොත් ඍණ 3යි. ඍණයි ධන 3 බෙදීම 2යි. මෙතන 9යි. ඍණ දෙකේ තුන්වෙනි ඵලය ඍණ 8යි. ඍණයි ධන. එතකොට 9 බෙදීම 3යි. මෙතන 3යි. එහෙනම් ඍණ 6යි 3ක් වෙනවා. 3 බෙදීම 2 ධන 3. 9 බෙදීම 2යි. පස්වන උත්තරේ නිවැරදි. 13 වෙනි ගාන සමපාද ත්‍රිකෝණයක x ශීර්ෂයක් 2 3 වන අතර එයට සම්මුඛ පාදයේ සමීකරණය x ධන y සමානයි 2 වේ. අනෙක් පාද දෙකේ සමීකරණ දීලා ලැම්ඩා μ වගේ සොයන්න තියෙනවා. දැන් මම රූප සටහනේ මේක සමපාද ත්‍රිකෝණයක්. මේක එක ශීර්ෂයක් 2 3 සම්මුඛ පාදයේ x ධන y සමානයි 2 මේ පැත්තට ගත්ත ඍණ 2 සමානයි 0. එතකොට බලන්න ඔබ දන්නෝ මේ සම්මතියය x1 y1 අචල ලක්ෂය තුලින් යන අනුක්‍රමණ m වෙච්ච රේඛාව. y අඩු කිරීම y1 m වාරයක් x අඩු කිරීම x1. එතකොට 2 3 ලක්ෂය තුලින් යන අනුක්‍රමණය ලැම්ඩා වෙච්ච රේඛාව y දින 3 ලැම්ඩා වාරයක් x න 2 නේද? අපිට දීලා තියෙන එක පාදයක් ওই විදිහට. එතකොට මේ අනුක්‍රමණය නේද ලැම්ඩා?
ඔන්න දෙක තුන ලක්ෂය තුලින් යන අනුක්‍රමණය μh රේඛාව කොහොමද? y ඍණ 3 μ අනුක්‍රමණය වාරයක් x න 2 නේද? දීලා තියෙන අනිත් රේඛාව y ඍණ 3 μ වාරයක් x න 2. එහෙනම් මේ ලැම්ඩා μ කියන්නේ මෙන්න මේ පාද දෙකේ අනුක්‍රමණය. මේ පාද දෙකේ අනුක්‍රමණය. මේක සමපාද ත්‍රිකෝණයක් නම් එක ශීර්ෂයක් අංශක 60යි. සමපාද ත්‍රිකෝණයක් නම් එක ශීර්ෂයක් අංශක 60යි. මෙතනත් අංශක 60යි, මෙතනත් අංශක 60යි. ඒ කියන්නේ මේ රේඛාවත් එක්ක 60ක් මෙහෙට, මේ රේඛාවක් එක්ක 60ක් මෙහෙට. ඔම හිතන්න. ඒතර එහෙම වුණොත් මේ දෙක සමාන්තර. මේ දෙක සමාන්තර ඒ කියන්නේ මේ μ අනුක්‍රමණයම තමයි මේ තියෙන්නේ. මම මේ අනුක්‍රමණය m කියලා ගන්නවා. මේ අනුක්‍රමණය කොච්චරයි? ඍණ 1යිනේ. y සමාන ඍණ x ධන 2. එතකොට මේ දෙන්න අතර සුළු කෝණයේ tan අගය සූත්‍රය ලියන්න පුළුවන් නේද? මේ දෙන්න අතර සුළු කෝණය අංශක 60යි නේද? අපි දන්නවා සුළු කෝණයේ tan අගය ලියන්නේ අනුක්‍රමණ අන්තරය බෙදීම එක ධන අනුක්‍රමණ ගුණිතය නේද? එහෙනම් මම මෙතන tan 60 සඳහා ප්‍රකාශනයක් ලියන්න. මොකද මෙතන අංශක 60ක් නිසා. අනුක්‍රමණ අන්තරය m ඍණ 1 එක ධන m වාරයක් ඍණ 1. tan 60 මූල 3යි. m ධන 1 එක ඍණ 1. මේක මාපාංකය මූල 3 නම් m ධන 1 බෙදීම එක ඍණ m ධන හෝ ඍණ මූල 3. එහෙනම් මේක ධන අවස්ථාව වෙනම සුළු කරමු. m ධන 1 එක ඍණ m මූල 3යි. මෙතනින් m මුක්ත කර m ධන 1 මූල 3 අඩු කිරීම මූල 3යි. m ධන මූල 3යි m මූල 3 ඍණ 1. m එළියට ගත්තොත් එක ධන මූල 3 මූල 3 ඍණ 1. ධන අවස්ථාවේ m වෙනවා මූල 3 ඍණ 1 බෙදීම එක ධන මූල 3. දැන් අපි ඍණ අවස්ථාව ගමු. ඍණ අවස්ථාව ගමු. එන සුළු කරන් m ධන 1 ඍණ මූල 3 ඍණයි ඍණයි ධන මූල 3යි m ඍණ මූල 3යි m ඍණ මූල 3 ඍණ 1 m 1 ඍණ මූල 3 ඍණ කෙලියට ගත්තොත් මූල 3 ධන 1 m ඍණ මූල 3 ධන 1 බෙදීම 1 ඍණ මූල 3. මෙතන මූල 3 ඍණ 1 දෙන නිසා යක්නුත් ඍණ කෙලියට ගමු. ඍණ මූල 3 ධන 1 ඍණ කෙලියට ගත්තොත් මූල 3 ඍණ 1. ඍණයි ඍණයි ධන 2. එතෙන්දි m එනවා මූල 3 ධන 1 බෙදීම මූල 3 ඍණ 1. ඇයි m ට අගයන් දෙකක් ආවේ? පුතා m කියන එක කෙනා මෙහෙම ගත්තත් මට කියන්න tan 60. m මෙහෙම ගත්තත් කියන්න tan 60 අනුක්‍රමණ අන්තරය m අඩු කිරීම ඍණ 1. බෙදීම එක ධන අනුක්‍රමණ ගුණිත m වාරයක් ඍණ 1. මේකම නේද ලියන්නේ? එතකොට ඔය m ගේ අගයන් දෙක කියන්නේ මේ රේඛාවත් එක මේක අචලයි. අනුක්‍රමණය ඍණ 1ක් වෙච්ච අතර රේඛාව. මේකත් එක්ක අංශක 60ක් මේ පැත්තට, මේකත් එක්ක අංශක 60ක් යටත්. එතකොට මේකත් එක්ක අංශක 60ක් මේ පැත්තෙන් තියෙන අනුක්‍රමණයයි මේ අචල රේඛාවත් එක්ක අංශක 60ක් මේ පැත්තෙන් තියෙන අනුක්‍රමණයයි. එතකොට මේ අනුක්‍රමණයම තමයි මේ අනුක්‍රමණය වෙන්නේ නේ. එහෙනම් එක අවස්ථාවක් ලැම්ඩා නම් අනිත් අවස්ථාව මියු. ඒ දෙන මාරු වුණාට කමක් නැහැ. ඔබ මේක ලැම්ඩා කියලා ගත්තොත් ඔබ මේක මියු. මේක මියු කියලා ගත්තොත් අනිත් එක්කෙන ලැම්ඩා. එහෙනම් අපෙන් අහන්නේ ලැම්ඩා මියු ගුණිතය නේද? බලන්න ලැම්ඩා මියු ගුණිතය කොච්චර එනවද? ලැම්ඩා මියු ගුණිතය. එතකොට මූල 3 ඍණ 1 එක ධන මූල 3 වාරයක් මූල 3 ධන 1 මූල 3 ඍණ 1.
ලැබ්නමේ ගුණිතය එකක් වෙනවා. තුන්වෙනි උත්තරය නිවැරදි. 14 වෙනි ගාන එහා බී ලක්ෂ දෙකේ x කණ්ඩායමක x වර්ග ධන 2x × b වර්ග සමාන බිඳුවේ මූල වන අතර එහා බී y කණ්ඩායමක x වර්ග ධන 8x × 9 සමාන බිඳුවේ මූල වේ. AB විස්කම්භය වූ වෘත්තයේ අරය 5ක් වේ නම් එහා බී ආකර්ණ රේඛාව වනුයේ. මෙන්න මේ ගාන කියලා දෙන්න කලින් ඔබෙන් මම ප්‍රශ්නයක් අහනවා. ඔබට මතකද විස්කම්භයක දෙකලවර ඛණ්ඩාංක දන්න වෙලාවේ අපිට මෙතන x1 y1 මෙතන x2 y2 විස්කම්භයක දෙකලවර ඛණ්ඩාංක දන්න වෙලාවේ වෘත්තයේ සමීකරණය කියන්නේ x අඩු කිරීම x කණ්ඩාංක x1 වාරයක් x අඩු කිරීම x2 මෙතන x කණ්ඩාංක ඒ වගේම y අඩු කිරීම y1 y අඩු කිරීම y2 සමාන බිඳුව. විස්කම්භයේ දෙකලවර ඛණ්ඩාංක දන්න වෙලාවේ වෘත්තයේ සමීකරණය. මේ ගාන හදන්න පහසුයි. මෙන්න මේ සමීකරණය තරමක් දුරට සුළු කරොත්. කියන්නේ x වර්ග ඍණ x2x ඍණ x1x ධන x1 x2 y වර්ග ඍණ y2y ඍණ y1y ධන y1 y2 එහෙනම් අපිට මේක සුළු වෙනවා x වර්ග y වර්ග මේක බලන් ඉඳලා ඔබ තනියෙන් සුළු කර ගන්නවා මම මේකෙන් කියයි යන්නම් මෙතනින් x ගත්තොත් ඍණකුත් එක්ක x1 ධන x2 මෙතනින් y ගත්තොත් ඍණකුත් එක්ක y1 ධන y2 ධන x1 x2 ධන y1 y2 මේ ගාන සුළු වෙනවා. හරිද? මේ ගාන මේක සුළු වෙනවා. දැන් අපිට මෙන්න මෙහෙම කතාවක් තමයි මේක කියන්නේ. අපිට විස්කම්භයේ දෙකලවර AB කියන්නේ. A B ගේ දැන් මේ ගානට ඔබ තනියෙන් සුළු කරලා බලන්න වෙලාව අරගෙන A හා B ගේ x කණ්ඩායමක A හා B ගේ x කණ්ඩායමක x වර්ග ධන 2 ax ඍණ b වර්ග සමානයි බිඳුවේ මූල. එහෙනම් මේකේ මූල A ගේ x කණ්ඩායමක x1 B ගේ x කණ්ඩායමක x2. පුතා මට කියන්න මූල එකතුව x1 ධන x2 ඍණ වාරයක් x ගේ සංගුණකය බෙදීම x වර්ග සංගුණ. පුතා මට කියන්න මූල ගුණිතය නියත පදය බෙදීම x වර්ග සංගුණකය. එතකොට x1 ධන x2 මෙතන ඍණ 2a x1 x2 ඍණ b වර්ග. ඊළඟට අපිට කියනවා A හා B හි y ඛණ්ඩාංක A හා B ගේ y ඛණ්ඩාංක කො A ගේ y ඛණ්ඩාංකය y1 B ගේ y ඛණ්ඩාංකය y2 A හා B ගේ y ඛණ්ඩාංකය x වර්ග ධන 8x ඍණ 9 සමානයි බිඳුවේ මූල. එහෙනම් මූල එකතුව y1 ධන y2 ඍණ 8 බෙදීම 1 ඍණ 8යි මූල ගුණිතය වර්ග සමීකරණයක මූල ගුණිතය නියත පදයේ බෙදීම x වර්ග සංයුක්තය. එහෙනම් y1 ධන y2 ඍණ 8යි y1 y2 මූල ගුණිතය ඍණ 9යි. එහෙනම් අපිට AB විස්කම්භය කරගත්ත වෘත්තය ඔන්න ඔය විදිහට අපි හොයාගත්තා. x වර්ග ධන y වර්ග ඍණයි ධන 2ax ඍණයි ධන 8y අඩු කිරීම b වර්ග අඩු කිරීම ඍණ 9 සමාන බිඳුවයි. ඔය දැන් AB විස්කම්භය කරගත්ත වෘත්තය. මේ වෘත්තයේ අරය 5ක් වෙනවා. එහෙනම් දැන් අපිට පුළුවන් මේක අරය සඳහා ප්‍රකාශනයක් ලියන්න.
අපි දන්නවා අරය සඳහා ප්‍රකාශනයක් g වර්ග ධන f වර්ග ඍණ c වර්ගමූලයනේ සම්මත ප්‍රතිපල. එහෙනම් x සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරා y සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරා අඩු කිරීම නියත පදය. එහෙනම් මේක නියත පදය ඍණ b වර්ග ඍණ 9. මේක වර්ගමූලය අරය 5යි. දැන් බලන්න ඔය ප්‍රතිපලය සුළු කරගත්තොත් මොකද ලැබෙන්නේ කියලා. වර්ගමූල a වර්ග ධන 16 ධන b වර්ග ධන 9 5. වර්ග කරමු a වර්ග 16 9 25 ධන b වර්ග කරොත් 5 වර්ගය 25. a වර්ග ධන b වර්ග බිඳුවක් වෙනවා. a වර්ග b වර්ග බිඳුවක් නම් මේකේ ab තාත්වික සංඛ්‍යා a වර්ග b වර්ග බිඳුවක් නම් විය හැකි එකම සිද්ධිය a සමානයි බිඳුවයි b සමානයි බිඳුවයි. හරි. අපිට එනවා a බිඳුවයි b බිඳුවයි. එහෙනම් බලමු a බිඳුවයි b බිඳුවයි වෙච්ච වෙලාවේ ab ගේ x කණ්ඩායම x වර්ග ධන 2යි ax ඍණ b වර්ග සමානයි බිඳුවයි. මෙතනින් එන්නේ a හා b ගේ x කණ්ඩායම. ඒකට x වර්ග a ට බිඳුවයි. සුළු කරන්න a ට බිඳුව දැම්මොත් මේක බිඳුවයි b ට බිඳුවයි. එහෙනම් x වර්ග බිඳුවයි x වාරයක් x බිඳුවයි x සමානයි බිඳුවයි x සමානයි. එතකොට මෙන්න මේ සමීකරණයෙන් ආවේ a හා b ගේ x කණ්ඩායමක. එහෙනම් මෙතන x කණ්ඩායමකය බිඳුවයි b ගේ x කණ්ඩායමකය බිඳුවයි. අපි ගහන ab රේඛාව මොකද කියන්නේ? ab බිඳුවක් වුණා. ඒ වගේම x වර්ග ධන 8යි x ඍණ 9 සමානයි බිඳුව. මේක සාමාන්‍ය විදිහට සාධක කරමු. x 1යි 9යි ධන ඍණ. එතකොට x සමානයි 1යි x සමානයි ඍණ 9යි. එතකොට මෙන්න මේකේ මූල දෙක කියන්නේ a හා b ගේ y කණ්ඩායමක. මෙතන 1 නම් මේක ඍණ 9. ඒ දෙන මාරුවට කමක් නැහැ. එතකොට ab කියන්නේ කවුද? ඔන්න x y තමයි. මොකද මේකෙන් එන්නේ a හා b ගේ y කණ්ඩායම ගන්න ආයසරයක් කියලා තේරුම් ගන්න. එතකොට a හා b ගේ y කණ්ඩායම එකයි ඍණ 9. බිඳුව 1 x බිඳුවයි y 1යි. a බිඳුව ඍණ 9. x බිඳුවයි y ඍණ 9යි. එන ab රේඛාව යන y අක්ෂය. y අක්ෂය. දෙවන පිළිතුර නිවැරදි. 15 වන ගාන ABC ත්‍රිකෝණයේ පාද සම්මත අංකණයෙන් a සමානයි 3යි b සමානයි 5යි c සමානයි 4ක් වේ. sin b බෙදීම 2 ධන cos b බෙදීම 2 අගය වනුයේ. sin b බෙදීම 2 ධන cos b බෙදීම 2 අගය. ඉතින් අපිට මේකදී හොඳම දේ තමයි මෙන්න මේ b කෝණය කොච්චරද කියලා හොයන්න. b කෝණය කොච්චරද කියලා හොයන්න පුළුවන් පාද තුනම දන්නව නම් cos සූත්‍රය. එහෙනම් මට කියන්න cos b a වර්ග ධන c වර්ග ඍණ b වර්ගයට 2යි ac. අපි වර්ග කළාම කියමු a වර්ග 9යි c වර්ග 16යි b වර්ග 5 වර්ග 25යි 2යි. a කියන්නේ 3යි c කියන්නේ 4යි. එහෙනම් බිඳුවයි එහෙනම් අපිට එනවා බිඳුවක්. එහෙනම් අපිට ඇවිත් තියෙනවා cos b බිඳුවයි. මේක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය. එහෙනම් අපි දන්නවා cos 90 බිඳුවයි නේද? cos 90 බිඳුවයි නේද? එහෙනම් අපිට එනවා b කෝණය අංශක 90යි. එහෙනම් මට කියන්න b බෙදීම 2 අංශක 45. b බෙදීම 2 අංශක 45. එහෙනම් අපෙන් අහන්නේ sin b බෙදීම 2 ධන cos b බෙදීම 2. ඒ කියන්නේ sin 45 ධන cos 45. sin 45 එකයට මූල 2යි cos 45 එකයට මූල 2. එහෙනම් දෙකයට මූල 2 මූල 2. පළවෙනි උත්තරේ නිවැරදි.